අයිබෝන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අපි යම් පිරිසක් අද විවේකීව ඉන්න දවසේ නිසාම අද අපි හිතුවා බොහෝ දෙනෙක් ගෙදර රැඳෙන නිසාවෙන් විශේෂ වුණු කාරණයක් පිළිබඳ කතා කරන්නට. ඒ තමයි ඔබ මම අපි හැමෝම මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අතිශය ලොකු අවධානයක සිටින්නේ. නමුත් ඒ අවධානයට ඉහළ ගියපු අවදානමක් අපට මුණ දෙන්නට සිද්ධ වුණා. ඒ අනුව අපට මතක ඇති පළමු රැල්ලේ දැන් හරියටම පළමු රෝගියා වාර්තා වෙලා වර්ෂයකට ආසන්න කාලයක් ගත වුණා. ඉන් පස්සේ පාසල් වසා දැමීමේ ක්‍රියාවලියක් තිබුණා. ඊට පස්සේ අපි බොහොම අමාරුවෙන් දැවැන්ත අභියෝග මැද අපොස උසස් පෙළ, ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ සාමාන්‍ය පෙළ මේවා අපිට හිතන්නටවත් අමාරුයි අපි කොහොමද තියාගත්තේ කියන කාරණෙත් එක්ක ලෝකේ අනෙක් රටවල් අධ්‍යාපනය හා සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියත් එක්ක බැලුවහම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඉගෙන ගමු, පාසල් වලට පැමිණීම සීමා කරමු කියන සංකල්පයත් එක්ක ලෝකේ ක්‍රියාත්මක වෙද්දී අපි කොහොම හරි අපේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ශිෂ්‍යත්ව විභාගයේ කියන දේවල් පැවැත්වූ අභියෝග මැද, ඒ වගේම යම් විරෝධතා ඝට්ටන සියලු දේ මැද ඒ දේවල් යම් ආකාරයකින් කාල ප්‍රමාදයන් සිදු වුවද අප ඒවා සාර්ථක කරගන්නට හැකියාව ලැබුණා. දැන් අපට අභියෝගය තියෙනවා බස්නාහිර පළාත. ඒ අනුව දැන් යම් ආකාරයකින් ක්‍රමානුකූලව අවශ්‍ය වැඩ කටයුතු වෙනත් කරන සිදුවෙමින් පවතින මොහොතේදී මේ වන විට එළඹෙන 15 වනදා සිට විශේෂයෙන් ආරම්භ කරන්නට නියමිතයි බස්නාහිර පළාත තුළ 5 වසර, 11 වසර සහ 13 වසර කියන ශ්‍රේණීන් වලට. ඊට අමතරව අනෙකුත් වැඩපිළිවෙල රටේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ වැඩපිළිවෙල පිළිබඳ කතා කරන්න, ඔබේ දරුවාගේ අපේ රටේ අධ්‍යාපන ඉදිරි ගමන කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ පිළිබඳ කතා කරන්න විශ්වවිද්‍යාල ශ්‍රේෂ්ඨයේ බොහොම පරිණත මහාචාර්යවරයෙක්, ඒ වගේම අප පහුගිය වැඩසටහන් කිහිපයකදීම කතා කළා. එතුමා බොහොම ප්‍රායෝගික විසඳුම් එක්ක මේ අධ්‍යාපන ක්‍රමවේදය යලි සකසන්න, වසංගතයත් එක්ක අධ්‍යාපනය ජය ගන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් ඉන්නවා. බොහොම ගෞරවයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමන් මහාචාර්ය කපිල පෙරමැතිතුමන්ට අපි ආරාධනා කරා. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම ඔබට මතක ඇති දෙවනි රැල්ල මතුවෙනකොට බොහොම බරපතල විදිහටම ප්‍රහාරයට ලක්ුණේ, අවදානමට ලක්ුණේ මිනුවන්ගොඩ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශය. ඒ නිසා අපි හිතුවා බොහොම දෙවනි රැල්ලක දැවැන්ත අභියෝගයක් එක්ක යලි නැගිටින, යලිත් පාසල් සාමාන්‍ය සුපුරුදු තත්ත්වයට ගෙනෙන මේ මිනුවන්ගොඩ කලාපය පිළිබඳ විශේෂයෙන් කතා කරන්නට යනුව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් වජිර පෙරේරා මහතාට අපි ආරාධනා කරා. ආයුබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම මම කැමති ලේකම්තුමාගෙන් කතාව පටන් ගන්න. ඔබ මොරටු විශ්වවිද්‍යාලයේ ඉඳලා සහ ජාත්‍යන්තර අධ්‍යක්ෂකම් තියලා ලේකම්වරයා විදිහට පත් වෙන්නේ. මම හිතන්නේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට පත් වුණාගෙන් පස්සේ කිසිම අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අත්විඳින්න නොදුණු දැවැන්තම වගකීම් සමුදායක් ඔබතුමාට පැවරෙන්නේ. කොහොමද මේ ලේකම් ධූරේ කාර්යභාරය මේ ගෙවුණු කාලේ? ඉතා හොඳයි. මම විශ්වාස කරන්නේ අපිට අභියෝගයක් තියෙනොත් ඒ අභියෝගය හරහා තමයි ඒක අවස්ථාවක් කරගන්න හොඳ තෝතැන්නක් වෙනවා. අපේ තියෙන හැකියාවන්, අපේ පද්ධතියේ තියෙන උනන්දුව, කැපවීම, රටේ තියෙන සමාජයේ තියෙන උනන්දුව, කැපවීම හොඳින් ඉටු කරන්න අපේ වගකීම. ඒ නිසා ඒක හොඳ අවස්ථාවක් වුණා. දැන් අපි 15 වෙනිදා කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතටම පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා. මේ තීරණය ගන්න පුළුවන් පරිසරයකද අපි දැන් ඉන්නේ? ඇත්තටම ගත්තොත් එහෙම අපේ චාමර මහත්මයා කිව්ව විදිහටම අපි අභියෝග ජයගත්තා. ඒක ලේකම් නෙමෙයි ජයගත්තේ ඔබ සියලු දෙනා තමයි. මේක ගෞරවය හිමි වෙන්න ඕනේ සමාජයට. මේ ගෞරවය හිමි වෙන්න ඕනේ මේ විභාග වලට ඉදිරිපත් වෙච්ච දරුවන්ට. ඒ දරුවන් සූදානම් කරපු දෙමව්පියන්ට. ඒ දෙමව්පියන් දරුවන් වෙනුවෙන් මේ වැඩසටහන් සම්පාදනය කරපු, මඟ පෙන්නපු රජය, ඒ වගේම ගරු ජී.එල්. පීරිස් මහාචාර්ය, මගේ අමාත්‍යතුමා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනා, කැබිනට් මණ්ඩලය, ගරු අගමැතිතුමා, ජනාධිපතිතුමා, විශේෂයෙන්ම COVID-19 නිවාරණ කාර්යසාධක බලකායේ ප්‍රධානී ජෙනරල් ශාවින්ද්‍ර සිල්වා, ඒ වගේම ගරු සෞඛ්‍ය ඇමතිතුමිය, සෞඛ්‍ය ලේකම්තුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරල්තුමා, ඒ සියලුම සෞඛ්‍ය ශාස්ත්‍ර, ඒ වගේම ආරක්ෂකාංශ, පොලිස් දෙපාර්තමේන්තුව, අපදා කළමනාකරණ, ප්‍රවාහන, මේ සියලුම දෙනාම තමයි මේ වැඩේ කරේ. මේකේ ප්‍රධානත්වය ගත්තේ විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මැතිතුමා, නියෝජ්‍ය විභාග කොමසාරිස්, ඒ සියලුම දෙනා තමයි මේ කටයුත්ත කරේ. ඒ වගේම දැන් පාසල් ආරම්භ කිරීම බස්නාහිර පළාතේ
මම මුලින් කිව්වා අපේ ගරු ජී.එල්. පීරිස් අමාත්‍යතුමා ලොකු උනන්දුවකින් කැපවීමකින් කටයුතු කරමින් සිටියේ. තාමත් එහෙම තමයි. එතුමා අලුත්ම උපක්‍රමයක් යෝජනා කරා. මට තප්පර හොඳයි. ඇත්තටම අපේ සර් අපේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා විශේෂඥ වෛද්‍ය පාදිනි මැතිතුමා ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ වෛද්‍යවරු එතුමාගේ ගෙදෙට්ට ගෙනාවා. ගෙදෙට්ට ගෙනහල්ලා මේ විභාග පැවැත්වීම සම්බන්ධවට පස්සේ ඒ ලැබුණු අත්දැකීම අභියෝගත් එක්කලා එතුමා දවස් ගණන් ගෙදරට ගෙනලා සාකච්ඡා කරා අපි කොහොමද ආරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කරන්න කියන එක. ඒ වගේ ක්‍රමයක් තුළින් එතුමා පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්තුමා සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂක ඒ කණ්ඩායම් අනිත් අතිරේක ලේකම්වරුන් ගෙන්නලා සාකච්ඡා කළා. අපි පළාත් අධ්‍යක්ෂවරුත් එක්ක කතා කළා. කලාප අධ්‍යක්ෂවරුත් එක්ක කතා කළා. ඊට පස්සේ කොට්ටාස අධ්‍යක්ෂවරු ඒ වගේම ඒ විදුහල්පතිවරුන් වෙන වෙනම ගෙන්නවා. මුළු ලංකාවෙම එතුමා ගෙනාවේ දුරස්ත මාර්ගගත සූම් තාක්ෂණ වශයෙන් ගෙනල්ලා ගෙදරට ගෙනල්ලා මේක මෙහෙම කරොත් කොහොමද මෙහෙම කරොත් කොහොමද කියලා කොහොම හරි අපි පාසල් ටික අරගත්තා බස්නාහිර පළාත ඇරෙන්න නොවැම්බර් මාසේ 11 වෙනිදා. ඒක අති සාර්ථකව කෙරුණා. එතකොට මේ සඳහා සීලම පාර්ශව මේ දායකත්වය දැක්වුවා. ඒ නිසා සමාජයට තමයි මේ ගෞරවය යනවා. ඊට පස්සේ අභියෝගය වුණේ බස්නාහිර පළාත. බස්නාහිර පළාත සඳහා එතුමා අනුගමනය කරපු ක්‍රමවේදය තමයි හරි. අපි ගෙන්නමු මේ ලේකම්තුමා මේ සෞඛ්‍ය ඇමතිතුමිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් තිදෙනාම ගෙන්නවා. කළුතර එක්කෙනාට එන්න බැරි වුණා මොකද එතුමා නිරෝධායන වෙමින් හිටියේ අපේ සංජීව ඉදිරිමාන මහත්මයා. අර තරුණ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිතුමා දෙදෙනා මම හිතන්නේ උඳුගොඩ කියලා මේජ කෙනෙක් හිටියා. කොළඹ දිස්ත්‍රික්කේ ඊට පස්සේ සහන් ප්‍රදීප් කියලා මහත්තයා. ඔබතුමා වගේම තමයි. හරිම මේ උනන්දුවෙන් හිටියේ. ගිහිල්ලා ඒගොල්ලන්ට බාර දුන්නා. එතෙන්දී ආපු ක්‍රමවේදය තමයි හරි. අපි මේ ඒ ප්‍රාදේශීය සංවර්ධන කමිටු තියෙනවනේ. ඒ හරහා අපේ මේ බස්නාහිර පළාතේ තියෙනවා කලාප කොට්ටාස 38ක් තියෙනවා. ඒ 38ෙම සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 40ක් විතර තියෙනවා. ඒතර ප්‍රාදේශීය ලේකම් මේ තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ කොට්ටාසවල විදුහල්පතිවරු ගෙන්නමු. ගෙනලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා බැලුවා මොන පාසල්ද තියෙන්නේ. ඒ පාසලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? ඒ පාසලට දරුවෝ එන්නේ කොහොමද? ඒතකොට මේකේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුත්ත ඒ විදිහටම තියෙනවද? එතකොට ඒ ප්‍රදේශීය ප්‍රාදේශීය වශයෙන් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊට පස්සේ මේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ගෙන්නලා කාලයක් දුන්නා. මේ කාලය ඇතුළත කියන්න මොන පාසල්ද ආරම්භ කරන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිතව. එහෙම කළා ලොකු මේ වැඩසටහනක් ගිර එක ක්‍රියාන්විතයක් එතුමා කරේ. එතකොට මට හැමදාම කතා කරනවා කපිල අද මේ කීයක් අපිට ප්‍රතිඵලාවද කොහොමද නිර්දේශාවද කියලා. මේ නිර්දේශ ටික අර තරුණ මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ මන්ත්‍රීවරුන් තිදෙනා ඇමතුමා නැවත ගෙන්නලා ඒගොල්ලොත් එක්ක කතා කරලා අපි සෞඛ්‍ය අංශයට දුන්නා. මේ මට මතක හැටියට අපි පෙබරවාරි මාසේ මට මතක හැටියට එදා අපි දවසක තුන පෙබරවාරි 10ද කොහෙද මට මතක හැටියට දීලා ඊට පස්සේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් ඉතා හොඳයි. එතුමත් මේ ඔක්කොම ටික අරගෙන කැටි කරලා තීරණයක් ගත්තා හොඳයි. පාසල් අරින්න පුළුවන් තමයි. නමුත් අපිට තියෙන එක තමයි ඒ වෙලාව වෙනකොට බස්නාහිර පළාතේ පාසල් 905ක දරුවෝ 79000කට ආසන්න ප්‍රමාණයක් පාසලට එනවා අපස සාමාන්‍ය පෙළ මුහුණට මුහුණලා ඒ අඩුපාඩු ටික හදා ගන්න. ඒක සාර්ථකව කෙරෙනවා. ඉතින් ඒ වෙලාව වෙනකොට මට මතක හැටියට මේ ආසාදිත ළමයි හිටියා 30ක් විතර. නිරෝධායන වීමට හිටියා 100 ගණන් වගේ හිටියා. ඒ ඔක්කොම දත්තත් අරගෙන
ඒගොල්ලෝ ගත්ත හොඳ තීරණයක්. හරි අපේ ඉස්සෙල්ලම තියෙන්නේ මුලින්ම කරන්න තියෙන්නේ මුලින්මනේ අභියෝගය. අපිට තියෙන්නේ මාර්තු 1 වෙනිදා ඉඳලා දවස් 9ක් තියෙනවා විභාගේ. ඒක කරමු. හැබැයි අර සූදානම එහෙමම ගෙනියමු. මම මේ පොඩ්ඩක් මේ කියන්නේ දුක හිතුණා කියලා. නමුත් ඒ වුණාට අපි සමග තීරණය අරගෙන COVID-19 නිවාරණ ඒ කාර්යසාධක බලකායේ ජනාධිපතිතුමත් හම්බෙලා එතෙන් තීරණ ගත්තා හොඳයි. අපි බලමු තත්ත්වය අපොස සාමාන්‍ය පෙළත් එක්ක කොහොමද. ඊට පස්සේ අපි කල්පනා කරලා බලමු 15 වෙනිදා මාර්තු 15 වෙනි සඳුදා කොහොමද කරන්න කියන එක. ඉතින් අරක සාර්ථක වුණානේ. ඒ සාර්ථක වෙච්ච නිසා නැවතත් අපි දිනින් දින ඉල්ලනවා. ඉල්ලලා කතා කරලා මා පෞද්ගලිකව කතා කරනවා සෞඛ්‍ය ඇමතුමියත් එක්ක අපේ ඇමතුමා නිරන්තරයෙන් කතා කරනවා මට කතා කරන්න තියෙන සෞඛ්‍ය ලේකම්තුමත් එක්ක ගම සභක පිරිසන්තර ගියත් මම අහන්නේ කොහොමද අපි පාරා ගන්න පුළුවන්ද කියලා. දැනුත් මම අර හිතන්නේ හොඳ තීරණයක් කරන් තියෙන්නේ. ඔක්කොම පාසල් ටික එකපාර ගන්න බෑනේ. ළමයි ඉන්න බෑනේ. එතකොට අපි මාර්තු 15 වෙනිදා ඉඳලා අප්‍රේල් 9 වෙනකන් තමයි මේ ටික කරන්නේ. එතකොට මම තර්කයක් ඉදිරිපත් කරා අපි මෙහෙම කරමු. මට කල්පනා වුණා 2019 අප්‍රේල් 21 පාස්කු පහරට ලක් වෙනවා. එතකොට පාසල් යන දරුවෝ අපි සියලුම දෙනා විශ්වවිද්‍යාලය ඇතුළේ මම කුලපතිවරයෙකු විදිහට හිටියේ. එතකොට ඔන්න මැයි මාස වෙනකන් මේක අඩපණ වෙනවා. එතකොට 2020 මාර්තු 13 11 වගේ දවසක ආයෙ වෙනවා. එතකොට මේක කඩාකප්පල් වෙනවා. එතකොට අපි කල්පනා කරේ අවුරුදු දෙකක් තුළ මේ අධ්‍යාපනය කඩාකප්පත් වෙච්ච ළමයා මේ වසරේ ශිෂ්‍යත්වයට ලියන්නේ කොහොමද? මේ වසරේ අපස උසස් පෙළට ලියන්නේ කොහොමද? මේ වසරේ අපස සාමාන්‍ය පෙළට ලියන්නේ කොහොමද? ඒ වගේම ගෙදර හිටපු පෙර පාසලට යන්න බැරිච්ච ළමයා පළවෙනි පන්තියට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි යම්කිසි මේ අපේ කලාප අධ්‍යක්ෂවරු මාර්ගයෙන් ප්‍රාථමික මේ ගුරුවරු මාර්ගයෙන් මේ තොරතුරු අරගෙන තියෙන්නේ කොයිතරම් දුරට ළමයා සාමාන්‍යද නැද්ද කියන එක. එතකොට අර බස්නාහිර පළාතේ අපි ගියා පාසල් වලට මට මතකයි මම එක ළමෙක්ට කතා කරාම ඒ ළමයි ඒ වෙලාවේ 15 හිටියේ. කොළඹ ප්‍රසිද්ධ විද්‍යාලයක. ළමයි 300 ගණක් එන්න ඕනේ. නමුත් අර අවශ්‍ය දරුවෝ ඇවිල්ලා හිටියා. මම ආ පුතේ ගණන් වලට කීයද කියලා. සර් 35 කිව්වා. එතන මේ ළමයට උමනෙන් පාසල් යන්න. ඉතින් මේකත් එක කල්පනා කරා අර අවුරුදු දෙකක් අඩපණ වෙච්ච ඒගොල්ලන්ට අපි බලමු ප්‍රමුඛතාවයක් දෙමු. පුංචි ළමයිම ගේන්න නැතුව ඒකත් ගේනවා කැමති. එතකොට පහේ පන්ති ළමයා. ඔන්න අපිට ගෙන්නන්න පුළුවන් 15 වෙනිදාට. 11 පන්ති ළමයා ගෙන්නන්න පුළුවන් 15 වෙනිදාට. 13 පන්ති ළමයා ගෙන්න පුළුවන්. එතකොට එදාට මුළු පන්තියම එන්න පුළුවන්. මුළු පන්තියම එනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. මුළු ඉස්කෝලේම තියෙනවනේ. 5 11 13. දැන් මේ අපි කතා කරන පාසල් වල සමහර ඒවා ඉන්නේ එක්කෙනයි. සමහර ඒවා ඉන්නේ දෙන්නයි. සමහර ඒවා 3 දෙනයි. ওই විදිහට මම දත්ත එක්කව කරා පාසල් එක ළමයෙක් ඉන්න සහ ළමයි 150ක් ඉන්න පාසල් ලංකාවේ. ලංකාවෙම ගත්තොත් එහෙම ළමයි 50ට අඩු පාසල් තියෙනවා 1468ක්. ළමයි 51ත් 100ත් අතර 1498යි. ළමයි 200ට අඩු පාසල් 5100 ගණක් තියෙනවා. 10165යි. නමුත් අපි ගත්තොත් එහෙම පිඹුර අගලවත් එතකොට මෙතුමා කියයි ගම්පහ කොළඹත් තියෙන පුංචි පුංචි පාසල්. එතකොට මේ දවස් ගානයිනේ තියෙන්නේ මාර්තු 15 අප්‍රේල් 9. අපි බලමු මේක කොහොමද කියලා. ඉතින් මේ විදිය උත්සාහයක් තමයි නියම ව්‍යාපෘතියක් වගේ. අන්න ඇත්තටම දැන් මේක ඇහුවාන් පස්සේ මේ කතාව ඔබත් එක්ක උත්තර දීලා කිව්ත් ආයෙත් ඒගොල්ලන්ට බිල්ලට දෙන්න මේ එකක් බෑ. එහෙනම් බිල්ලට දුන්නේ ඇත්තටම අපසාමාන්‍ය පෙළ දරුවෝ 79000 ගණක් ආවා. පාසල් 905ක බස්නාහිර පළාතේ. ඒකත් හොඳ තීරණයක්. ඒ 5 11 13 කියලා තීරණය කරන්නේ මර විභාග පාදක කරගෙන ඉන්න දරුවෝ හින්දාමද? මම නම් මේ ඒකම තමයි ලිඛිතවම ඉල්ලුවේ. ඒ මොකද දැන් මේ ඔතුමා ඇත්තටම කිව්වනේ ලොකු අභියෝගයක් කියලා ලොකුම අභියෝගයක්. මොකද මේ සාමාන්‍ය පෙළ දරුවන්ගේ විෂය නිර්දේශය. මේ දැන් හිටපු කට්ටියගේ මේ කොච්චරක් කෙරෙලා තියුණාද කියලා. ඇත්තටම ඉතින් මෙතන ඇවිල්ලා කියන්න පුළුවන් හරි අපි ඔන්ලයින් කරා මේ ඒක කවර් කරලා තියෙන්නේ. එහෙම නෙමෙයි. මෙතෙන්ට එන හැම දවසකම අපි දුරස්ත මාර්ගයෙන් ක්‍රමවේදයකින් ගත්තා කොහොමද මේ ඊයේ අවසන් වෙච්ච විභාගයේ ළමයින්ට විෂයන් 54ම මට මතකයි අපේ
අතිරේක ලේකම් අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනට මම මහා වැස්සේ බදුල්ලට කොහෙද යනකොට තමයි මං කිව්වේ අපි මේක ඔන්ලයින් හරහා ගමු. එතකොට හේමන්ත මහත්තයා කොච්චර කාලච්ඡේද ගණනක් මුහුණට මුහුණලා මේ විෂයන් 54 මේ ආවරණය වුණාද? ඊට පස්සේ දුරස්ථ මාර්ගයෙන් කොච්චර කාලච්ඡේද ගානක් මේ ළමයින්ට ලැබිලා තියෙනවද කියලා. මේක ඇත්තටම මේ කොළඹ නාලන්ද විද්‍යාලයේ දරුවෙක් මට මේ මුරුදුකාංගය එතුමා හරහා කරලා දුන්නේ. ඒ කියන්නේ අදටත් තියෙනවා මේකට ගියාට පස්සේ අපේ පාසල් 10160ම හැම ගුරුවරයාම එයාගේ පාසලේ අංකය දැම්මට පස්සේ එයා ඒ පාසලේ උගන්වන මේ විෂයන් කාලච්ඡේද ඔක්කොම එතකොට එයාට ඒක පුරවන්න පුළුවන්. ඒ ටික අරගෙන තමයි කරේ. ඒ නිසා මේක අපි මේ මතු පිටින් පෙවුනට සරලයි කියලා සරල නැහැ. අන්න ඒ අවබෝධයත් එක්ක අපි බලන්න ඕනේ ළමයා විභාගයට ගෙන්න ගන්න ඉස්සෙල්ලා ළමයා විභාගයට සූදානම්ද කියන එක. අතරම මේක ප්‍රශ්න කරලා මේතන මීටරේ පරතරේ තියෙනවද ඇයි මෙහෙම නැත්තේ කියන දේවල් කරනවට වැඩිය මෙතන කෙරුණු වැඩපිළිවෙල ගත්තාම තාමත්ම විශේෂ කාර්යභාරයක් සිදු කර අපි මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ සහ කතා කළ නිසා දන්නවා ලේකම්තුමන් ඒ වගේම අපි විභාගයට කලින් දවසේ ලේකම්තුමන් ඒ වගේම විභාග කොමසාරිස්තුමන් ගෙනල්ලා කතා කරන වෙලාවේ දරුවන්ට තිබුණු ප්‍රශ්න කොයිතරම්ද කියන දේ දැක්කා. ඒ ප්‍රශ්න වලට අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ලබා දුන්නු පිළිතුරු අප දුටුවා. ඒ නිසා මේක ඉතාමත්ම ආශ්චර්යමත් ක්‍රියාවලියක් කියලා කියන්න පුළුවන්. වසංගතයක් ඇතුලේ ලෝකයේ අනෙක් රටවල් ගත්තත් දරුවෝ ඔක්කොම එකතු කරගෙන මේ විභාගයක් පැවැත්වීම වගේ දේවල් වලට ලෝකෙ ගියේ නැහැ. නමුත් අපි මේ දේවල් කොහොම සාර්ථකව කළමනාකරණය කරගත්ත කියන දේ අපි අනිවාර්යෙන් කිව යුතුයි. මිනුවන්ගොඩ කියන්නේ බොහොම අභියෝගයකට ලක් වුණු. ඒ නිසා තමයි අපි අද මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂකතුමාත් ගෙනාවේ මේ බිම් මට්ටම කොහොමද හරි විදිහට හදාගත්තේ කියන කාරණය පිළිබඳව කතා කරන්න. ඇත්තටම දෙවනි රැල්ල ආවගෙන් පස්සේ ඔබතුමාගේ ප්‍රදේශය තමයි බරපතල ඛේදවාචකයකටපත් උනේ. එදා සිට අද දක්වා ආපු ගමන ඇතුළත දැන් කොහොමද තත්ත්වය පාසල් ආරම්භ කරගෙන වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් විදිහේ පරිසරයක් ඔබතුමාගේ පැත්තේ හැදිලා තියෙනවද? ඔව් අපි මම හිතන්නේ දෙවෙනි රැල්ල ආරම්භ වෙනකොට තමයි අප උසස් පෙළට දවස් කීපයක් තිබුණේ. මම හිතන්නේ ඒක අපි සාර්ථකව මුහුණ දුන්නා. විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ලේකම්තුමා ගැන කියනවා. එතුමා 6 වතාවක් මිනුවන්ගොඩට පැමිණියා ඔය ලොක්ඩවුන් කරලා තිබුණ වෙලාවේ. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ ලංකාවම චුට්ටක් බය වෙලා හිටියේ COVID-19 පිළිබඳව. මම හිතන්නේ මේ වෙනකොට අපිට අපස සාමාන්‍ය පෙළ පවත්වනකොට එච්චර තර්ජනයක් තිබුණේ නැහැ. මොකද ඒ වෙලාවේ ගුරුවරු විදුහල්පතිවරු යම්කිසි විදිහක තැතිගැන්මක් තිබුණා මේ පිළිබඳව. ඉතින් ඒක නිසා අපි ටිකක් ඒ වෙලාවේ ටිකක් බයෙන් හිටියේ. නමුත් අපිට විශාල ශක්තියක් ලබා දුන්න විශේෂයෙන්ම අධ්‍යාපන ලේකම්තුමා පැමිණලා ඒ වගේම විභාග කොමසාරිස්තුමා අපි ඉතින් ඒ තිබුණ ගැටලුත් එක්ක අපි අභියෝගයට ඉතාම සාර්ථකව මිනුවන්ගොඩ මුහුණ දුන්නා. අපේ විදුහල්පතිවරු ගුරුවරු ඉතා සාර්ථකව ඒ විභාගය පැවැත්වුවා ඒ වෙලාවේ. ඉතින් මම හිතන්නේ ඊට පසුව ජනවාරි 25 බස්නාහිර පළාතේ පාසල ආරම්භ කරනකොට විශේෂයෙන්ම අපේ ගඩො ආණ්ඩුකාරතුමා සම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා රැස් කළා සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් පාසල් තුල ඇති කළා 11 ශ්‍රේණිය ආරම්භ කළා. ඉතින් ඒක ආරම්භ කරපු එක හොඳයි. එහෙම විදුහල්පතිවරුන්ගෙන් අපිට ලොකු ඉල්ලීමක් තියෙනවා නිරන්තරයෙන් මේ පාසල් පටන් ගන්න, මේ අපේ පන්ති පටන් ගන්න. දැන් අර කලින් තිබුණු විදුහල්පතිවරුන්ගේ විරෝධය දැන් නැහැ. විදුහල්පතිවරු දැන් ඒකට හුරු වෙලා දැන් මේ මෙහෙම දරුවෝ ගෙදර ඉන්නකොට තමන්ගේ දරුවෝ කියලා හිතනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ නිතරම කියනවා දැන් 11 ශ්‍රේණිය පටන් ගන්නකොට සර් අපි 10 ශ්‍රේණියත් ගෙන්නන්න සර්, අපේ ළමයි ටිකයි ඉන්නේ සර්, අපි පහත් ගෙන්න ගන්නම් ඒ දවස්වල අහනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තුලත් ගුරුවරු තුලත් කැක්කුමක් තියෙනවා මේ දරුවෝ ගෙදර ඉන්නකොට අපි මේගොල්ලන්ට ගෙනල්ලා මේ මොනවා හරි දෙයක් කරන්න ඕනේ. ගම්මට්ටමේ සුවිශේෂව ඒ අය තුල තියෙන ඒ ආකල්පය දැන් උනත් දැන් 5 11 13 ශ්‍රේණිය ආරම්භ කරනවා කියන දේ දැනුම් දුන්නට පස්සේ සමහර විදුහල්පතිවරු නිරන්තරයෙන් කතා කරලා අහනවා 10 ශ්‍රේණියත් අපි ගෙන්න ගන්න අපේ ළමයි ටිකයි ඉන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ සත්භාවයෙන් තමයි විදුහල්පතිවරු කතා කරන්නේ. දැන් මේක හැමදාම වහගෙන ඉන්න බෑ. ඉතින් ඒ ළමයින්ට අධ්‍යාපනයක් දෙන්න ඕන කියන තුල විදුහල්පතිවරු ගුරුවරු දැන් ඉන්නවා සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් තුල. ඉතින් විශේෂයෙන්ම මම හිතන්නේ මම නම් දකින විදිහට පාසල තමයි සුරක්ෂිතම තැන. අනිත් අපි යන මොනවා හරි සුපිරි වෙනදසල් වෙන්න පුළුවන්, වෙනත් ආයතනවල වෙන්න පුළුවන්. මම ඒ දකිනවා පාසලට යනකොට පාසල ඊට වඩා සෞඛ්‍ය ආරක්ෂිතයි. එතන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඉන්නවා. ඒ වගේම දෙමව්පිය සංවර්ධන සමිතිය ඉන්නවා, විදුහල්පති බලා ඉන්නවා, ගුරුවරු බලා ඉන්නවා. ඒගොල්ලෝ අස්ශෝධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එතකොට උෂ්ණත්වය පරීක්ෂා කරලා බලනවා, දුරස්ථභාවය බලනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ
කලාප අධ්‍යක්ෂකවරු විශේෂයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සමග සාකච්ඡා කළා. විශේෂයෙන්ම අපි අර බයෝ බබල් කන්සෙප්ට් එක ජෛව ආරක්ෂක බුබුලු පද්ධතියත් අපි විශේෂයෙන් මිනුවන්ගොඩ ක්‍රියාත්මක කළා. ඒක සාර්ථක වුණා. හැකිතරම් දුරට ඒක ක්‍රියාත්මක කළා. එතකොට යම්කිසි කොවිඩ් රෝගියෙක් වාර්තා වුණත් අපිට නිරෝධායනය කරන්න ඕනේ සිසුන් කීප දෙනෙක් පමණයි. ඒ අයගේ පරීක්ෂා කළාම බොහෝ දෙනෙක් නෙගටිව් වුණා. අපි කතා කරමින් සිටින්නේ දැන් එළබෙන මාර්තු 15 වෙනිදා ඉඳලා බස්නාහිර පළාතේ 5 වසර 11 වසර 13 වසර ආරම්භ වෙනවා. අනිකුත් රටේ ප්‍රදේශවල සාමාන්‍ය පරිදි පාසල් ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනයේ ක්‍රමවේදයට අපේ සූදානම කොහොමද කියන දේ පිළිබඳව තමයි අපි කතා කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමන් ඒ වගේම මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් එක්ක අපි කතා කරමින් ඉන්නේ. අපි විරාමයට යන්නට කලින් මිනුවන්ගොඩ කොහොමද මේ ප්‍රදේශය ආශ්‍රිතව විශ්වාසය ගොඩනගමින් පාසල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන ගියේ කියන කාරණේ පිළිබඳව කතා කරමින් හිටියේ. අර ගුරුවරුනුත් දැන් කැමති, විදුහල්පතිවරුනුත් කැමති. ඔබතුමන්ලා බිම්මට්ට මේ කොහොම ගැටෙන්නේ පාසලුත් එක්ක. දෙමව්පියන්ගේ පැත්තේ ප්‍රතිචාරය කොහොමද? මුල් කාලේ නම් කිව්වා මේ තියෙන තත්ත්වයට අපේ දරුවෝ නම් අපි ඉස්කෝලේ යවන්නේ නැහැ මේ තියෙන තත්ත්වය කියලා. දැන් දෙමව්පියන්ගේ පැත්තෙන් තියෙන ප්‍රතිචාරය කොහොමද? දෙමව්පියන්ගේ බහුතරයක් දැන් කැමැත්තෙන් ඉන්නවා පාසල් යවන්න ඕන කියලා. මොකද දරුවෝ ගෙදරටම හිර කරගෙන ඉන්න අමාරුයි. පාසලේට ගියාම තමයි දරුවෝ නොයෙක් දේවල් වලට මුහුණ දීලා ක්‍රියාකාරකම් වලට මුහුණ දීලා ගුරුවරු එක්ක අන්තර් සම්බන්ධතාවය වෙලා දරුවෝ එක්ක අන්තර් සම්බන්ධතාවය ඇති කරගෙන ගොඩාක් දේවල් ඉගෙන ගන්න. දැන් ගෙදරම දරුවා කොටු වෙලා ඉන්නකොට දෙමව්පියන්ට උනත් ඇත්තටම ගැටලුවක්. ඒක නිසා දෙමව්පියන්ගේ පැත්තෙනුත් දැන් බහුතරයක් තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් තුළ යම්කිසි දින ගණනක් හෝ දරුවෝ පාසල් යන්න ඕන කියන එක. ඒ ආකල්පය දැන් දෙමව්පිය තුළ ගොඩ නැගිලා තියෙනවා. දැන් අපි පාසල් ජනවාරි 25 ආරම්භ කළා. පෙබරවාරි 26 වෙනිකම් පැවැත්වුණා. ඒ කාල සීමාව තුළ බැලුවහම ඒ පවත්වගෙන ගිය පාසල් වල යම්කිසි සාර්ථක භාවයක් තිබුණා. ඉතින් ඒක නිසා දෙමව්පියෝ තුලත් දැන් ඒ පිළිබඳ ධනාත්මක ආකල්පයක් ගොඩනැගිලා තියෙනවා. ඇත්තටම ඔබත් ඔබේ දරුවා පිළිබඳ අධ්‍යයනයක යෙදුනොත් පාසල් නොගිහින් දැන් ඔබත් රටම සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා රාජකාරි වලට යනවා. දරුවෝ ගෙවල් වල ඉන්නකොට එදා ඉස්කෝලේ ගිය දරුවා සහ ඉස්කෝලේ යන්නේ නැතුව දැන් අවුරුද්දක් විතර යම් යම් වරින් වර කඩින් කඩ පාසල් ගිහිල්ලා ඉන්න දරුවා පිළිබඳ අධ්‍යයනය කරොත් ඔබටම දැනෙනවා ඇති දරුවන්ගේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පාසල් ගිහිල්ලා මිතුරන් එක්ක ඉඳලා ඉගෙනගෙන ක්‍රීඩා කරලා මේ තියෙන දේවල් නොමැති වීම ඇතුලේ දරුවා මානසික වශයෙන්ම බොහොම ලොකු කඩාවැටීමක මේ වෙනකොටත් තියෙන. ඒ නිසා මේ පාසලට දරුවා යොමු කිරීම කියන දේ අනිවාර්යෙන්ම මේ කාලවකවානුව කරගත යුතු දෙයක්. ඒක නිකම් මේ රජයක් ලකුණු දාගන්න කරන වැඩක් විදිහට නෙමෙයි. මේ අධ්‍යාපනය කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක් කියන සංකල්පයෙන් බලලා මේ වැඩේට කොහොම හරි සහයෝගය දැක්වීම තමයි කාගෙත් යුතුයකම වෙන්න ඕනේ. ලේකම්තුමනි දැන් මාර්තු 15න් පස්සේ ඊට පස්සේ මම හිතන අප්‍රේල් මාසේ 19න් පස්සේ අලිත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා සියලුම පාසල් වලට. කොහොමද ඒ අභියෝගයට සූදානම? ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම දැන් අපේ පාසල් මම දෙමව්පියෙක් විදිහට ඉතින් අවුරුදු 13ක්ම එක්කෙනෙක්ට ගියා අනිත් එක්කෙනාට තව අවුරුදු 13ක්ම ගියානේ. එතකොට මට 14යි යන්න ඕනේ මොකද දෙන්නක අවුරුදු නිසා. හැබැයි මට මතක් වෙන්නේ මේ පාසල් පද්ධතිය මේට ළමයි මේ හැම වාරයකටම ගෙන්න ගන්න ඉස්සෙල්ලා මේ දෙමව්පියෝ ඒ ගුරු බවතුන් ඒ විදුහල්පතිවරුන් හැම පාසලම සුද්ධ කරනවා. දැන් මේ කොවිඩ් විතරක් නෙවෙයිනේ ඩෙන්ගුත් තියෙනවා මේ ඇස්සේ. එතකොට මේ ආදිශිෂ්‍ය සංගම් ඒ දෙමව්පියෝ ඇවිල්ලා පාසල් ටික සූදානම් කරනවා. අපිට අර එකම ලයිසන් එක ඕනේ පටන් ගන්න දෙපාද? සෞඛ්‍ය බලධාරීගේ නිර්දේශ. ඔව් ඒක නැතුව බෑනේ කරන්න. මොකද ඒක නැතුව ඒ වගකීම මං මේ පොඩ්ඩක් උද්දච්ච වෙලා එහෙම ඔබතුමා හරියට කොහොමද මේ ලකුණු ගන්න වැඩක් නෙවෙයි මෙතන. ඉතින් මං කල්පනා කරන්නේ අපි දැන් මේ ඔය සුපර් මාකට් අපි යනවනේ. ඒ යනකොට ළමයි ඉන්නවනේ ඒවේ. ඉතින් ඊට වැඩි හොඳයිනේ පාසලට එන එක. ඊට පස්සේ දැන් මේ දුරස්ත මාර්ගගතේ වේ අනේක අර නිර්දේශවල දුරස්ත භාවය කියන එක ප්‍රශ්නයක් එනවා පාසල් ඔක්කොම පටන් ගත්තා ඊට පස්සේ. ඔව් ඇත්තටම ගත්තොත් මේ පාසල් ඔක්කොම පටන් ගත්තට අපේ වජිර පෙරේරා කලාපද්‍යසතුමා කිව්වට ඒක තමයි මේ ගම්පහ දිස්ත්‍රික්කේ පාසල් 159ක් තියෙනවා. වැඩිම ගාණක් තියෙන්නේ. මට මතක් වෙන්නේ මේ විදුහල්පතිවරු ඒගොල්ලෝ ක්‍රමවේද හදනවා. සමහර පන්ති ගේනවා සඳුදා බදාදා සිකුරාදා. ඒගොල්ලෝ ඉල්ලනවා අනිත් පන්ති අඟහරුවාදා බ්‍රහස්පතින්ද සෙනසුරාදා. අපිට ඕන තරම් ක්‍රමවේද හොයාගන්න පුළුවන්. ඒ ආයත නිදහස දෙන්න ඕනේ. මේ විදිහට දුරස්ථභාවය. ඇත්තටම ගත්තොත් එහෙම මගේ බලාපොරොත්තු වෙන්නේ රජය විසින් ඉන්නත් කරන වැඩපිළිවෙල ඉතා සාර්ථකව කරගෙන යනවා.
එතකොට මේ ඉන්නත් කරණය අපිට පුළුවන් වෙයි ඒ ප්‍රදේශවල ඉන්න අධ්‍යාපනය හා සම්බන්ධ සෞඛ්‍ය හා සම්බන්ධ ඔබ සියලු දෙනාට මේ ඉන්නත් ලබා ගන්න පුළුවන් වෙයි කියන එක. ඒක කරාට පස්සේ දැන් සති 4ක් විතර තියෙනවනේ. අප්‍රේල් 19ට ඔක අර එන්නත ලබා ගත්තට පස්සේ ඒකේ අර ප්‍රතිදේ මේ හැදෙන සති 3ක් 4ක් යනවා කියලා කියනෝනේ. එතකොට 19 වෙනිදා ඔක්කොම පටන් ගන්න නොදුන්නත් දැන් 3 5 11 13 ඒ අත්දැකීමත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා අපි ඉල්ලීම් කරනවා අපි මෙහෙම සලකලා බලමු කියලා. අපි නිකම්ම ප්‍රශ්නයක් තියෙනවා කියලා ප්‍රශ්නෙට උත්තරයක් ක්‍රමවේදයක් දෙන්න එපා. ඒ නිසා මම හිතන්නේ අපේ පැත්තෙන් තියෙන සූදානම මෙතුමලා කලාප අධ්‍යක්ෂකවරු විදිහට පළාත් අධ්‍යක්ෂ 9 දෙනා කොට්ටාස අධ්‍යක්ෂකවරු විදුහල්පතිවරු ඒ පාසල් ඔහේ නිරන්තරයෙන් සූදානම් කරන්න. දැන් ඔබතුමා දන්නවනේ අපේ බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ මේ පොලිස් ප්‍රතිතුමා දේශපාලන තෙන්නකෝන් මහත්තයා දැන් මේ පාසල් ටික ආරම්භ කරනවා කියලා ගමන් බස්නාහිර පළාතේම පොලිස් දෙපාර්තමේන්තුව දාලා ඔක්කොම විෂ බීජහරණය කරන්නේ මේ ජනවාරි මාසේ 15 මට මතකයි 15 ඉඳලා 23 වෙනකන් එතුමා ලිඛිතව දන්නලා ඒක ක්‍රියාවෙන් කරා මුළු බස්නාහිර පළාතේ තියෙන ඔක්කොම පාසල් ටික. පාසල් 1320 ගණනක් තියෙනවා. මේ ඔක්කොම එතුමා සෝදානම් කරා. පොලිස් දෙපාර්තමේන්තුවට අපි ඊටාම කරතු ඒ වගේ අර සමාජයෙන් ගොඩාක් උදව් කරනවා දැන් මේ වෙලාවේ ගත්තොත් එහෙම අපිට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සභාපතිතුමා මිලියන 1.5ක මුවාවරණ නොමිලේ දෙනවා අප්‍රේල් 2 වෙනිදාට ඉස්සෙල්ලා. මිලියන 1.5ක. දැන් මේක කිව්වහම කෙනෙක් අහන්න පුළුවන් හරි ඔයා දෙන්නේ මිලියන 1.5ක විතරද මිලියන 4.5ක් ඉන්නවනේ. දැන් මේක ගරු ඇමතුමාගේ සම්බන්ධතාවය ගරු ඇමතුමාට ඒ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අශ්රප් මහත්තයා තියෙන සුහදතාවය එතුමාගේ තියෙන මේ පෞරුෂවයට මේ අතසිත දීමක්. මිලියන 1.5 නිකන් ඒව නෙවෙයි. මේවා පිළිබඳ ඒගොල්ලෝ සෞඛ්‍ය ආරක්ෂිතද ඒක මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෙබ් අඩවියේ තියෙන විදිහට සෝද මේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඇවිල්ලා අපේ සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂක ජනතුමියත් එක්කලා ඒගොල්ලෝ ඒව තත්ත්ව පරීක්ෂණයක් කළා නිකන් දෙන මිලියන 105ක්. ඇත්තටම ලොකු දෙයක් නේ. ඉතින් අපි බලනවා මේක අර දැන් මේ ඔය පාසල් නිලැඳුම් දෙනකොට මට කියනවා සමහර දෙමව්පියෝ අපරාධ මේ අපි හැමෝටම දෙන්න එපා. මේ අත නැති බැරි කට්ටියට දෙන්න කියලා. ඉතින් අපි බලමු මේක මේ දෙන්න පුළුවන් අවදානම් වැඩි තැනක දෙමු. ඉතින් එහෙම කරනකොට පාසල් ටික සූදානම් කරනකොට සමාජයෙන් අපිට දෙයි ආදිචිස සංගම් කරයි දෙමව්පිය කරයි ඒක කෙරීගෙන යනවා. මේක හොඳට ගෙන්න නිසා අපි සූදානමින් ඉමු. හොඳයි. දැන් අපි හිතමු 15 මේ අප්‍රේල් මාසේ පටන් ගත්තායින් පස්සේ සියලුම දරුවෝ ගෙන්න ගත්තායින් පස්සේ අර දවසක් කරනවද සෙනසුරාදා ගෙන්නනවද කියන ඒකේ සම්පූර්ණ වගකීම විදුහල්පතිවරුන්ටද දෙන්නේ පාසල ඇතුලේ ක්‍රමවේදය හදාගන්න? ඇත්තටම අපේ අතිරේක ලේකම් පාසල් කටයුතු ධර්මසේන මහත්තයා එතකොට කමනි ගුණරත්න සහ ගුණසේකර සහකාර අධ්‍යක්ෂකවරයයි කලාප අධ්‍යක්ෂකවරුයි ඒගොල්ලෝ කතා කරලා කොට්ටාසයකට තියෙනවනේ පාසල් 30ක් 40ක් උපරිම 50ක් තියෙයි කොට්ටාස. මෙතුමලා තියෙන කොට්ටාස 3ක් තියෙනවා. ඒක මම දන්නවනේ කොට්ටාස තුන අපේ ගම්පහ අනිත් එක්කෙනාට තියෙනවා කොට්ටාස 3ක්. ඒ විදිහට හැම එක්කෙනාටම කොට්ටාසනේ තියෙන්නේ. එතකොට මේකේ සංඛ්‍යාත්මකව බලලා සුදුසු වැඩපිළිවෙලක් කරයි. මොකද මට මතකයි අපත උසස් පෙළ ඉවර වෙච්ච දවසේ මම යනකොට කඩවත කිරිල්ලවලනේ. කඩවත කිරිල්ල මධ්‍ය විද්‍යාලයේ ඒ හිටපු විභාග මේ විදුහල්පතිතුමා සහ තව විදුහල්පති කට්ටියක් මම ඒගොල්ලෝ යනවා. මම වාහනේ දැකලා ඇවිල්ලා කිව්වා මේ සර් අපි දැන් උසස් පෙළ කරානේ. අපිට පාසල් ටික අරින්න දෙන්නකෝ. ඇත්තටම අපිට සර් මෙහෙම කරන්න පුළුවන්. අපි කරා සර් ගිය අවුරුද්ද කියලා කිව්වා. ඒතකොට ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලන් ප්‍රායෝගික තලයේනේ. දැන් අපේ ගරු ඇමතුමා කියන්නේ ලේකම්තුමා අපි මේ විසුරුපායෙන් හැම දිනාටම එක ෂර්ට් එකක් දෙන්න එපා. එක කලිසමක් දෙන්න එපා. One size doesn't fit all. එතුමා එහෙම කියන්නේ ඊටම දන්නවනේ භාෂාව කියන එකේ හසුරන විදිය. ඉතින් ඒ නිසා ඔබ කල්පනා කරන්න ඒගොල්ලන්ට ගම්මට්ටමින් ඒ ප්‍රාදේශීය වශයෙන් විදුහල්පතිවරුන්ට සාකච්ඡා කරලා කොට්ටාස අධ්‍යක්ෂකවරු, කලාප අධ්‍යක්ෂකවරු සහ පළාත් අධ්‍යක්ෂකතුමා සහ ගරු ආණ්ඩුකාරතුමන්ලා
එතකොට ගරු ආණ්ඩුකාරතුමා ඉන්නවා, පළාත් ප්‍රධාන ලේකම් ඉන්නවා, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම්තුමා ඉන්නවා. එයාට හොඳ ලොකු දැනීමක් තියෙනවා ඒගොල්ලන්ට. එතකොට ඒගොල්ලොත් එක්ක එකහොල කරන්න කියලා කියනවා. අපි දුටු අධ්‍යාපන ශිෂ්ටය ඇතුළේම අපි කතා කරත් ලේකම්තුමා රත්නපුර කලාපේ මං හිතන්නේ නේද? අර අලුත් සිස්ටම් එකක් හදලා තිබ්බා ගුරුවරු පාසල් එන්නේ දේවල් මේ වගේ අලුත් දේවල් බොහොමයක් එකතු වුණා. ඒ නිසා ගුරුවරු විදුහල්පතිවරු පිළිබඳ විශ්වාසය තබන්න. ඔබේ දරුවා අවදානමකට අනතුරකට ලක් කරන්න කිසි විදිහකවත් ඔවුන් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අප්‍රේල් වලදී සියලුම දෙනාට පාසල් ආරම්භ කරනකොටත් ඒ පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙන විදිහට ක්‍රමවේදය සකස් කරાવી. ඔබ තුලින් විය යුත්තේ පාසල් ලැබෙනවා කියන විශ්වාසය දෙමව්පියන් තුල ඇති විය යුතුයි කියන කාරණය. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, දැන් අපි මාර්තු 15 ආසන්නතම සිදුවීමට ගත්තොත් එහෙම මේ වෙද්දි ඒ වෙනුවෙන් පාසල් සූදානම් කිරීම කොහොමද? රත හොදන වැඩපිළිවෙල ඒ දේවල් ඒ විදිහටම ක්‍රියාත්මකයි නේද? අපිට මොකද දෙමව්පියන්ට විශ්වාසය ඇති කළ යුතුයි. ඒ නිසා. ඔව්. මම හිතන්නේ ඊයේ වෙනකන් අපිට අපස සාමාන්‍ය පෙළ පැවතුණා. ඒ අපස සාමාන්‍ය පෙළ පැවතුණු සියලුම පාසල් පරිශ්‍ර අතිරේක ශාලාධිපති සෞඛ්‍ය කියලා විභාග කොමසාරිස් ජෙනරාල්තුමා පත් කරපු ඒ පාසලේ විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති තුමන්ලා ඒ පාසල් පරිශ්‍රවල සියල්ල පවත්වාගෙන ගියා. අතසේදීම උෂ්ණත්වය මැන බැලීම, දුරස්ථභාවයට සකස් කිරීම, මේ සියලු ඩෙන්ගු මර්ධන කටයුතු ඒ සියල්ල සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා ඊයේ දක්වාම මේ ඒ කටයුතු පවත්වගෙන ගියා. මම ඊයේ රාත්‍රී 10ටත් ප්‍රාදේශීය රැස් කිරීමට ගිහිල්ලා ඒ ගොල්ලන්ගේ ජර්නල් අස්සම් කරමින් සිටියේ. ඉතින් ඒගොල්ලෝ ඒ පාසල් දැනටමත් ඉතාම මේ සුද්ධ බුද්ධ කරලා ඉතාමත් හොඳ තත්ත්වයේ පවතිනවා. අපේ ජනවාරි 25 ආරම්භ කරනකොටත් විශේෂයෙන් බස්නාහිර පළාතේ අපි සියලු පාසල් පවුරු කියලා නිර්මාණය කළ තියෙන බස්නාහිර පළාතේ පාසල් සමූහ ඒවට අධ්‍යක්ෂ කළා ගිහිල්ලා ගුරු උපදේශකවරු ගිහිල්ලා සියලු දේ පරීක්ෂා කළා බැලුවා මේවා තියෙනවද මේ තැන්වල තියෙනවද ඒක අපි ග්ලෝබල් ෂීට් එකක් කරා පළාත් දෙපාර්තමේන්තුවට දැනුවත් කරලා ඒවා තියෙන තැන් වලට තමයි අපි ආරම්භ ගොඩාක් තැන් වල ඒවා සකස් කරලා තිබුණා අඩුපාඩුවක් තිබුණා නම් විශේෂයෙන්ම මෙතුමා කියනවා වගේ ඒ බලතලයේ අපිට දීලා තිබුණා කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට විෂය අධ්‍යක්ෂවරුන්ට ඒගොල්ලෝ අපි ගිහිල්ලාම බැලුවා මේ තැන් වල මේවා තියෙනවද හයි කරලා තියෙනවද කළා ඒ තියෙන තැන් තමයි අපි ආරම්භ කරන්න අවසර දුන්නේ. ඉතින් බොහොමයක් දැන් මේක සම්පාදනය කරගෙන තිබුණා. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය මම බැලුවා මට අධියර 3ක් යටතේ මුදල් දීලා තිබුණා පාසල් වෙත. ලක්ෂ 97ක් පමණ දීලා තිබුණා අධියර 3 යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට මුදල් ඒ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් මම හිතන්නේ ඒ උඩ මේවරත් අපි ඒ වගේම තමයි බලාපොරොත්තු වෙන්නේ පාසල් වෙතට සියලු කොට්ටාස් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ගුරු උපදේශකවරු යවලා මේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල තියෙනවද කියලා පරීක්ෂා කළා. ඒ පිළිබඳව අපි ඉහළට දැනුම් දීලා තමයි පාසල් ආරම්භ කරන්නේ. අපි මේ වෙලාවේ විශේෂයෙන් තව දෙයක් මතක් කරගන්න ඕනේ. දැන් ඔබතුමාලාට වැඩපිළිවෙලක් තියනවාද? අප්‍රේල් මාසෙ වෙද්දී ඔක්කොම ගේනවා නම් මිනුවන්ගොඩ කලාපයේ ආශ්‍රිතව කොහොමද වැඩේ කරන්නේ කියන එක පිළිබඳ යම් අලුත් විදිහ හිතලා තියනවාද මේ වෙද්දී යම් දෙයක්? ඔව් අපි පුළුවන් තරම් විදුහල්පතිලාගෙන් තමයි අදහස් ගන්නෙ මේ කොයි පන්තිද ගෙන්වන්න පුළුවන් කියලා. ඒ අනික අපි විශේෂව හැමතිස්සෙම කතා කරගෙන ඉන්නවා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් එක්ක ඒ අයගෙනුත් විමසනවා කොයි ප්‍රදේශවලද මේ නිරෝධායනය වෙන්නේ කියලා. මට ඉතාමත් මේ ගෞරවයෙන් දෙමව්පියන්ගෙන් ඉල්ලා හිටින්න තියෙන්නේ ඇත්තටම නිරෝධායනය වෙන හෝ ආශ්‍රිතයෙක් නම් ඒ බව විදුහල්පතිට ගුරුවරුන්ට දැනුම් දෙන්න කියලා. ඒක තමයි අවශ්‍යතාවය. එතකොට ඊටු ටික අපිට කරගෙන යන්න පුළුවන්. අනිවාර්යෙන්. ඒ වගකීම ඔබේ පැත්තෙන් කරලා දෙන්න කියන ඉල්ලීම අපි කරන්නේ තමයි නිරෝධායන වීමක් පළමු පෙළ ආශ්‍රිතයෙක් නම් ඒක දැනුම් දෙන්න විදුහල්පතිවරුන්ට කියන ඉල්ලීම. ඔබ දැනුවත් කරමින් සිටින්නේ ලැබෙන මාසයේ මේ මාසයේ මාර්තු 15 වෙනිදා සිට පාසල් ආරම්භ කිරීමේ ක්‍රියාවලියට මූලික අඩිතාලම ගන්නවා බස්නාහිර පළාතේ සානිකුත් පළාත් ක්‍රියාත්මකයි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමන් සහ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් එක්ක කතා කරන අපි බොහෝ කාරණා කතා කළා. දැන් අපි සියලුම දේ ආසන්නතම සිදුවීම් එක්ක වසංගතයත් එක්ක එකට මූණ දෙන පියවර එකින් එක කතා කළේ. හැබැයි දැන් මෙතන තියෙනවා ඊට වැඩි ප්‍රශ්නයක්. ඒ තමයි අපේ දරුවෝ අවුරුද්දක් පමණ කාලයේ සිට අර පාස්කු ප්‍රහාරයේ ඉඳලම ලේකම්තුමා සම්බන්ධ කරලා කතා කරා. ඇත්තට මේ කාලේ ඉඳලම වරින් වර කඩින් කඩ තමයි අධ්‍යාපනය අපිට හම්බ වුනේ. දැන් මේකේ වෙන හානිය තියෙන්නේ තව අවුරුදු ගානකින් ඉස්සරහට. ලේකම්තුමනි ඒ වෙනුවෙන් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් ඇත්තටම මේ රජය එනකොට සෞභාග්‍ය දැක්ම යටතේ අපිට ගොඩක් බලාපොරොත්තු තිබුණා. ගොඩක් සැලසුම් තිබුණා. ඉතින් ඒ සැලසුම් එකක්වත් අපි පස්සට දාන්නේ නැහැ. ඒවත් සමගාමීව යනවා. මම අර ඔබතුමා මේ චාමර මහත්මයා කියපු විදිහ මම අහගෙන හිටියා මුලින්ම ප්‍රවේශය. ඒ ගත්තයින් පස්සේ මගෙන් අහ පළවෙනි ප්‍රශ්නේ මට කියන්න තියෙන්නේ
අභියෝගයක් අවස්ථාවක් කර ගැනීම තමයි කරන්න ඕනේ. ඇත්තටම මට අභියෝගයක් තිබුණේ නැත්තම් එහෙම මම ඒකට විසඳුම හොයන්නේ නැහනේ. එතකොට දැන් මේ අභියෝගය ඇවිල්ලා තියෙන්නේ හරි ලේකම් කරෙක් විදිහට පත් කරනවා. එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කෙටි කාලින මේ වීරෙක් වෙන්නද මේ විභාග ටික තිබ්බයි කියලා. ඒක කිසිසේත්ම නැහැ මගේ නම්. ඊට වැඩිය ලොකු බලාපොරොත්තු වෙනවා. දැන් මේකත් එක්කම බලනවා අපි කොහොමද අධ්‍යාපනය වෙනවා කියලා කියන්නේ රටක් සෞභාග්‍යමත් වෙනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ දෙකමනේ තියෙන්නේ අතනම. එතකොට මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා. ඒව එකක්වත් පස්සට දාලා නැහැ. මේකට මේ රජය ඉතිහාසයේ ප්‍රථම වතාවට මට මතකයි මම විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙක් විදිහට ජනාධිපති අධ්‍යාපන මේ කියන්නේ এডুকেෂන් ටාස්ක් ෆෝස් එකක්. ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකා දෙකක් තිබුණා. එකක් සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට, අනිත් එක තමයි සාමාන්‍ය අධ්‍යාපනයට. ඒක කැබිනට් මණ්ඩලයෙන් දැම්මේ ආචාර්ය සේදර මහත්මයාගේ සහ ආචාර්ය වේහැල්ල මහත්මියගේ සහභාගීත්වයෙන්. ඒතකොට ඒකත් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ කොවිඩ් එක ආවට පස්සේ උසස් අධ්‍යාපන ලේකම්තුමා සහ අධ්‍යාපන ලේකම්තුමත් එක්ක ඒ කොවිඩ් කාර්යසාධක මේ අධ්‍යාපන කාර්යසාධක බලකායක් දැම්මා. දැන් මේකේ ගොඩාක් වැඩ කොටසක් කරානේ මිනිස්සු. ඒතකොට ඒකේ තියෙන ප්‍රශස්ත යෝජනා විදිහට කිටිකාලන යෝජනාව එකක් තමයි මේ අධ්‍යාපනය හා සබැඳි සියලුම තැන් එකට කැටිකරන්න. එතකොට මනා අවබෝධයක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ රාජ්‍ය අමාත්‍ය ටිකයි කැබිනට් අමාත්‍යාංශය යන්නේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන, ඊට පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දුරස්ථ හා විශ්වවිද්‍යාල විවෘත විශ්වවිද්‍යාල, ඊට පස්සේ නිපුණතා සංවර්ධන, තාක්ෂණ පර්යේෂණ හා නව නිපැයුම්, ඊට පස්සේ දහම් අධ්‍යාපනයේ දහම් පාසල් පිරිවෙන් කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ඊට පස්සේ ළමා කාන්තා පෙර පාසල් පූර්ව ළමාවිය සහ පාසල් යටිතල පහසුකම්. එතන මේ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ. කෙටි කාලින 13ක් තියෙනවා මේ රෙකමෙන්ඩේෂන්ස්. ඒ වාර්තාව ඉතාම හොඳයි. ඒ කියන්නේ ඒකේ වෙනමම මේ කණ්ඩායම් 4ක්. ඒ කියන්නේ පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන ඒවා ටික. ඊට පස්සේ රාජ්‍ය අධ්‍යාපනය, ඊට පස්සේ නිපුණතා සංවර්ධනය, ඊට පස්සේ ගත්තොත් එහෙම පෙර පාසල් පූර්ව ළමාවිය. දැන් ඇවිල්ලා තිනවා පෙර පාසල් පූර්ව ළමාවිය සඳහා වෙනමම මේ ප්‍රඥාත්තියක් ඇවිල්ලා තිනවා. මම දන්නේ වචනේ ප්‍රඥාත්තිය පොලිසි එකක් ඇවිල්ලා තිනවා. එතකොට ජාතික අධ්‍යාපන කොමිසම මේ වෙලාවේ මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකසමින් ඉන්නවා විද්වතුන්. එතකොට අපි මේ සඳහා දුරස්ත වැඩ පිළිවෙල කරගෙන යනවා. මේ සීලම දේවල් දැන් ගරු සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමතිතුමා, එතුමාගේ ලේකම්තුමා ආචාර්ය සේදර ඒ කටයුත්ත ඇත්තටම මේ පොළොව තලයේ හැම තැනටම ගිහිල්ලා මේ කොවිඩ් එකත් එක්කලා සමාජය දැනුවත් කරනවා. මොකද අතිගරු ජනාධිපතිතුමත් ගරු ඇමතිතුමත් විශ්වාස කරන්නේ මොනවා හැදුවත් සමාජයේ ඉන්න වීදියේ ඉන්න යාචකයාගේ සිට අතිකරු ජනාධිපතිතුමා දක්වා සියලුම ස්තරවලින් අදහස් ගන්න. එතකොට අපි මේ කියන්නේ අනිත් නගරාසිත විශ්වවිද්‍යාල හදන ඒවා. එතකොට අපි සාමාන්‍ය අධ්‍යාපනය සඳහා විෂයමාලා සංවර්ධනය. ඊට පස්සේ මේ අධ්‍යාපනයේ තියෙන්න ඕන ගුණාත්මක භාවය කොහොමද? ඒවා තත්ත්ව පරීක්ෂණය කොහොමද? ඒ සියලුම දේවල් මේ සම්බන්ධයෙන් කිරීගෙන යනවා. එතකොට තව නොබෝ දිනකින් අපි කල්පනා කරා අපේ ගරු ඇමතිතුමාගේ සංකල්පයක් අනුව ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කරනවා. ඒක ඇත්තටම සියලුම දේවල් කරගෙන තියෙන්නේ ඩිජිටල් වේදිකාවක් තුලින් සමාජයේ ඕනම කෙනෙක්ට මෙන්න මේකයි දැන් අපේ පැකේජ් එක ඉංග්‍රීසියෙන්ම කියන්නම්කෝ පැකේජ් එක මේකයි කියලා අපේ සුසිල් ඇමතිතුමා කියලා තියෙනවා. එතකොට මේ පැකේජ් එකේ අඩුපාඩු තියෙනවා නම් කියන්න. එතකොට ඩිජිටල් වේදිකාවක් කරා ඒක කරනවා. එතකොට පාසල් 1000ක් ඉගෙනීම් ක්‍රියාවලිය ඔබගේ දරුවාටත් මගේ දරුවාටත් විශ්වාසනීය ඇතුව කරගෙන යන විදිහට ඒක නම් කරලා තියෙන ජාතික පාසල් කියලා. අපි හැම පාසලම දිනු කරන්න ඕනේ. එතකොට පාසල් 123කට මිලියන 950ක් දීලා තිනවා.
පාසල් තව 673 බිලියනයක් දීලා තිනවා. ඒ නිර්ණායක හඳුනගෙන තිනවා. ඒ වැඩපිළිවෙලත් කිරීගෙන යනවා. ඒ විදිහට අධ්‍යාපනයේ තියෙන ප්‍රතිසංස්කරණ මේ කොවිඩ් නිසා පස්සට ගිහිල්ලා නැහැ කිසි දෙයක්. මට එක ප්‍රශ්නයක් අපිට තව මිනිත්තු දෙකක් විතර තියෙන ලේකම්තුමනි. දැන් අයන්න ලියපු ළමයා අයන්න ලියන්න ප්‍රමාදයි. එක ඉලක්කම දැනගන්න ළමයා ඉලක්කම ලියන්න ප්‍රමාදයි. මොකද මේ බිම් මට්ටම සම්පූර්ණයෙන් නතර වෙච්ච නිසා. ඒ වෙනුවෙන් මොකද්ද වැඩපිළිවෙල තියෙන්නේ? ඒ වෙනුවෙන් තමයි අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙනවා මේ පිළිබඳ පර්යේෂණ කරලා තියෙනවා. අපේ භද්‍රා විතානගේ මැතිණිය සහ ආචාර්ය මදුලා වේහැල්ල ඒකට කියන්නේ මේ සැලසුම් හා පර්යේෂණ. මේ ළමයි පාසලෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට බාධාවක් කියලා තියෙනවා. යුනිසෙෆ් සංවිධානයේ ඊරාත් මම ලියුමක් කිව්වා. මේ අඩුපාඩු ටික අපි කොහොමද ඒ ගැප් හිඩස පිරවන්නේ කියන එක ඒ සඳහා අපිට ගොඩක් කාලයක් තියෙනවානේ. කාලයක් කියලා කියන්නේ අපි උදේ වරුවක් තියලා හවස් වතුරත් මේකට මේ කරන්න පුළුවන්. මේ විදිහට නිර්මාණශීලී අදහස් මේ පාසල් පද්ධතිය තුළින් එනවා. සමාජය තුළින් එනවා. විවිධ යෝජනා එනවා. යෝජනා චෝදනා දෙකම එනවා. දෙකම සංකලනය කරලා හොඳ දේ කරමු. හොඳයි. අවසාන වශයෙන් කලාප අධ්‍යක්ෂතුමනි ඔබතුමා එදා මිනුවන්ගොඩ දෙමව්පියන්ට දුන්න පණිවිඩය දැන් රටටම දෙනවා නම් වටිනවා. මොකද එදා ඒ කළමනාකරණය කරගත්ත විදිය බොහොම විශිෂ්ටයි. මිනුවන්ගොඩ දරුවන්ට දුන්න දෙමව්පියන්ට දුන්න පණිවිඩය අපි අවසාන වශයෙන් මුළු රටටම දුන්නොත් මේ පාසල් ආරම්භ කිරීම නිමිති කරගෙන. ඔව් මම කියන්නේ මේකට බය වෙන්න එපා. මිනුවන්ගොඩ ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවේ පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුනේ කොහොම හරි සියලු දෙමව්පියෝ අන්තර්නීතිය දාලා තිබුණත් දරුවෝ පහේ ශිෂ්‍යත්වයට ගෙනාවා. විදුහල්පතිවරු ගෙනාවා. දැන් මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය ශක්තිමත් අය ඉන්නවා. ඉතින් අපිට බොහෝ වෙලාවට ප්‍රාදේශීය සභාවෙන් උදව් වෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගෙන් උදව් කරනවා. ඒ වගේ විවිධ ආයතන දේශපාලන අධිකාරියේ සියලු දෙනාගෙන් උදව් තියෙනවා පාසලට බිම් මට්ටමේදී. ඉතින් ඒ සියලු දෙනා ඒක රාශී වුණාම මේ පාසල ආරම්භ කිරීම අභියෝගයක් නෙමෙයි. අපිට ඇත්ත වශයෙන්ම දෙමව්පියන්ගේ ලොකු සහයෝගයක් තියෙනවා. ඒ සහයෝගය ලැබුණොත් මං හිතන්නේ අපේ පාසල ආරම්භ කිරීම අපිට ලොකු අභියෝගයක් නෙමෙයි කියලා. හොඳයි. අපි සම්පූර්ණ වෙලාවෙම කතා කරපු කාරණේ අපි හිතනවා අද දවසේ ඔබ ග්‍රහණය කරගන්න ඇති කියලා. එකම දේ මේවා දේශපාලනික කෝණ වලින් ළමයි කොහොමද ඉස්කෝලේ ඇරලා මේ දේවල් වල අගතිය තියෙන්නේ අවසානයේ ඔබටමයි. ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය කියන දේ ලබා දීම සඳහා රජය ගන්න ක්‍රියාමාර්ගයට Tamanගේ පටු අදහස් පැත්තකින් තියලා උපරිම සහයෝගය දෙන්න කියලා ඉල්ලනවා. මොකද අධ්‍යාපන බලධාරීන් හෝ වේවා, විදුහල්පතිවරුන් හෝ වේවා, ගුරුවරුන් හෝ වේවා ඔබේ දරුවා විනාශ කරලා වෙන අරමුණු ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබේ අධ්‍යාපනයේ දරුවන්ට හොඳක් හදලා දෙන්නම තමයි මේ වැඩපිළිවෙල යන්නේ. ඒ නිසා ඔබේ සහයෝගයට ලබා දෙන්න. ලේකම්තුමනි, කලාපදේශතුමනි බොහොම ස්තුතියි අද කමිටුවට. හොඳයි. ඒ නිසා මේ පණිවිඩය සමාජගත කරන්න ඕනේ. හැමෝම මේ දේවල් එක පෙළ ගැහිලා ආරක්ෂිතව අපි පාසල් ආරම්භ කරමු. ඒක තමයි අපි අවසාන බලාපොරොත්තු විය යුත්තේ. අදට සමුගන්නවා. හෙට යාලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයුබෝවන්.